Sir, ඇහෙන්නේ නැහැ සර් මයික් එක ඔෆ් කරලා සර්ගේ. වෙලාවට කිව්වේ නැත්නම් මම නිකන් කතා කරනව නේද? හරි. වගුව මම මේ අඳගත්තේ පාද ගාන, බහුවශ්‍රේ නම, කෝණ සංඛ්‍යාව, ශීර්ෂ සංඛ්‍යාව වලක පළවෙනි ප්‍රශ්නේ වගුවක් තියෙන්නේ. ඊට පස්සේ වගුව සම්පූර්ණ කරලා එමු. වගුවේ තව වැඩ ටිකක් තියෙනවා. ඒ ටික කරන්න කලින් වගුව සම්පූර්ණ කරලා එමු. ඊළඟට පාද 5යි නම් නම පංචාශ්‍රය, පාද 5යි නම් කෝණ 5යි, ශීර්ෂ 5යි. ඊළඟට පාද 6යි නම් නම දීලා තියෙනවා ෂඩාශ්‍රය, පාද 6යි නම් කෝණ 6යි, ශීර්ෂ 6යි. ඊළඟට පාද 7යි, පාද 7යි නම් නම සප්තාශ්‍රය. සප්තාශ්‍රයක් කෝණ 7යි, ශීර්ෂ 7යි. ඊළඟට පාද 8යි නම් අෂ්ටාශ්‍රය කියලා කියනවා. පාද 8යි නම් කෝණ 8යි, ශීර්ෂ 8යි. ඊළඟට පාද 9යි නම් නවාශ්‍රය තමයි නම. කෝණ 9යි, ශීර්ෂ 9යි. ඊළඟට පාද 10යි නම් දසාශ්‍රය, පාද 10යි නම් කෝණ 10යි, ශීර්ෂ 10යි. ඒ ටික 10 10 කියලා සම්පූර්ණ කරගන්න නම් ටික දීලා තියෙනවා. ඊට පස්සේ තව දෙයක් මේකේ කියනවනේ. මොකද්ද කියන්නේ? එක් එක් ආකාරයේ බහුවස්ත්‍ර එක බැගින් අඳින්න. එක බහුවස්ත්‍රයක් අඳින්නලු. ඒ කියන්නේ ත්‍රිකෝණයක් අඳිනවා. ඉස්සලාම ත්‍රිකෝණයනේ තියෙන්නේ. ත්‍රිකෝණයක් අඳිනවා. ත්‍රිකෝණයක් කියන්නේ සරල රේඛා ඛණ්ඩ 3ක්. ඊට පස්සේ මොකද්ද කියන්නේ? ත්‍රිකෝණය අඳින්න. එහි ශීර්ෂ කෝණ ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අක්ෂර මගින් නම් කර. ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අක්ෂර වලින් මේ ශීර්ෂ ටික නම් කරන්නලු. ABC කියලා දැම්මා. ඊට පස්සේ මොකද්ද කියන්නේ? නම් කර පාද හා කෝණද නම් කරන්න. මේක මම කියලා දුන්නේ පාද නම් කරන විදිය. පාද නම් කරන්නේ කොහොමද? එක පාදයක් AB. අනෙක් පාදය BC. අනෙක් පාදය AC. ඔන්න පාද 3. පාද සහ කෝණ. මේ කෝණ නම් කරන්නේ කොහොමද? කෝණ ABC. ABC කෝණය. මේක නම් කරන්න පුළුවන් ACB කෝණය. මේක නම් කරන්න පුළුවන් BAC කෝණය. පැහැදිලි නේද? ඔන්න ඔය විදිහට. රූපය ඇඳා ශීර්ෂ 3 ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරු වලින් නම් කරා. ඊට පස්සේ පාද සහ කෝණ වෙන වෙනම ලිව්වා. දෙවෙනියට තියෙන චතුරස්‍රයනේ. හරි? දෙවෙනියට තියෙන චතුරස්‍රය. චතුරස්‍රය කිව්වහම චතුරස්‍රය කියන්නේ මොකද්ද? පාද 4ක් තියෙන බහුවස්‍රයක්. චතුරස්‍රය. ඊට පස්සේ මේකේ ශීර්ෂ ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරු වලින් නම් කරනවා. ඊට පස්සේ මේකේ පාද මොනවාද? එක පාදයක් AB, අනෙක් පාදය BC, අනෙක CD, අනෙක AD. ඔන්න පාද 4 නම් කරා. ඊළඟට කෝණ ටික. මේ කෝණේ නම් කරනවා නම් මම මේවා කියලා දුන්නේ ඒවා ඔක්කොම අදින්න නැහැ. මේ කෝණේ නම් කරනවා නම් ABC කෝණය. මේක නම් කරනවා නම් BCD කෝණය. මේක නම් කරනවා නම් ADC කෝණය. මේක නම් කරනවා නම් BAD කෝණය. ආපහු සස්සරණි කෝල් එකක් ගන්නවා. මොකක්ද ගන්නෙ? චුට්ටක් ඉන්නවම බලන්න.
හරි. එයාට එන්න බැරිලු. ඇවිල්ලා හිටියා අයින් වුණාලු ආයෙ එන්න බැරිලු. දැන් ඔන්න චතුරස්‍රයත් හරි. ඔය විදිහට ශීර්ෂ ටිකයි කෝණ ටිකයි නම් කරගන්න තියෙන්නේ. මම ඔයාලට රූපය විතරක් ඇඳලා පෙන්නන්නම්. හොඳේ? ඉතුරු ටික කරගන්න පුළුවන් නේ. පංචාශ්‍රය තියෙනවා ඊළඟට. පංචාශ්‍රය කියන්නේ පාද පහක් තියෙන මේ වගේ බහුආශ්‍රයක්. ඊළඟට ෂඩාශ්‍රය. ෂඩාශ්‍රය. ෂඩාශ්‍රය අඳින්න මම ක්‍රම දෙකක් කියලා දුන්නා. පාද 1 2 3 4 5 6 ඔන්න ෂඩාශ්‍රය. පාද 6ක් තියෙනවා. ඔක්කොම ගිය සතියේ කියලා දුන්නේ ඒවා. ඊළඟට සප්තාශ්‍රය. සප්තාශ්‍රයේ පාද 7යි. පාද 7ක් තියෙන මොකක් ඇඳත් කමක් නැහැ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. පාද 7යි නම් හැඩය මොකක් වුණත් කමන්නේ. සප්තාශ්‍රයක් වල කැමති හැඩයක් ඇඳ ගන්න ඇඳලා නැතිනම් ගෙදරදී. ඊළඟට තියෙනවා අෂ්ටාශ්‍රය. අෂ්ටාශ්‍රය නම් ටික ඔක්කොම වගුවේ තියෙනවා. ඒකේ මෙහෙම තියෙන්නේ. අෂ්ටාශ්‍රය කියලා තියෙන මේ මෙහෙම හදාගන්න එක අෂ්ටාශ්‍රය කියලා. අෂ්ටාශ්‍රය නම් පාද 8යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. පාද 8යි අෂ්ටාශ්‍රය. ඊළඟට නවාශ්‍රය තියෙනවා. නවාශ්‍රයට පාද 9ක් එන්න අඳ ගන්න කැමති විදිහකට කොයි පැත්තට හරවලා හරි කමක් නැහැ. 1 2 3 4 5 6 7 8 9 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. හැඩේ වැඩක් නැහැ. හොඳේ සරල රේඛා ඛණ්ඩ 9ක් තියෙන්න විතරයි ඕන. කොයි පැත්තට හරවලා හරි කමන්නේ. අන්තිම එක දසාශ්‍රය. පාද 10ක් එන්න ඕන. පාද 10ක් එන විදිහට අඳින්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. පාද 10ක් එන්න ඔය වගේ රූපයක් ඇඳ ගන්න. ඇඳපු නැති අය ඉන්නවා නම් ගෙදරදී අඳින්න බැරි වෙච්ච අය ඉන්නවා නම් ඔය වගේ හැඩයක් එන්න ඇඳ ගන්න. මොකක් ආවත් කමක් නැහැ. මේ මං ඇඳපු හැඩයම එන්න ඕනේ කියලා එකක් නැහැ. නවාශ්‍රය නම් සරල රේඛා ඛණ්ඩ 9කින් රූපයක් අඳිනවා. දසාශ්‍රය නම් කොහෙට හරි හරවලා සරල රේඛා ඛණ්ඩ 10ක් අඳිනවා. ඇතුළට ගිහිල්ලා යන්න පුළුවන්. Taman කැමති විදිහකට ඇඳ ගන්න. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ බලන්න. දෙවෙනි ප්‍රශ්නේ මෙහෙම තියෙනවා. පරාවර්ත කෝණ පිළිවෙලින් එකක් දෙකක් හා තුනක් බැගින් ඇති අවතල බහුවස්ත්‍ර තුනක් ඇඳ ඒවායේ පාද ගණන අනුව නම් කරන්න කියලා කියනවා. බහුවස්ත්‍ර වර්ග දෙකක් තියෙනවා. හරි? බහුවස්ත්‍ර වර්ග දෙකක් තියෙනවා. තරුෂියාවේ නැහැ නේද? බලා ගන්නකෝ. බහුවස්ත්‍ර වර්ග දෙකක් තියෙනවා. එක බහුවස්ත්‍ර වර්ගයක් තමයි උත්තල බහුවස්ත්‍ර. හරි? අනිත් එක අවතල බහුවස්ත්‍ර. එක උත්තල බහුවස්ත්‍ර අනිත් එක අවතල බහුවස්ත්‍ර. මේ උත්තල බහුවස්ත්‍ර කියලා කියන්නේ දැන් මෙන්න මෙහෙම බහුවස්ත්‍රයක් ඇඳාම මේ කෝණ තුන දිහා කෝණ ටික දිහා බලලා තමයි උත්තලද අවතලද කියලා තීරණය කරන්නේ. හරි? මම රූප ටිකක් ඇඳලා ඉන්නම් ඉස්සර වෙලා.
මෙන්න මේ බලන්නකෝ. බහුවස්ත්‍රයක් ගත්තාම බහුවස්ත්‍රයේ කෝණ මම ලකුණු කරලා තියෙනවා මේ ටිකේ. මේ ලකුණු කරපු කෝණ ටිකයි මේක මම එක කෝණේ ලකුණු කරා. ඒ කෝණ ටිකයි දිහා බලන්නකෝ. මෙන්න මේ බහුවස්ත්‍රයේ මෙන්න මේ කෝණය කෝණ පාඩමේදී කියලා දුන්න මතකද? මෙන්න මේ වගේ කෝණ වලට කියන්නේ පරාවර්ත කෝණ කියලා. එතකොට මේ බහුවස්ත්‍රයට පරාවර්ත කෝණයක් තියෙනවා. හරි. මේ බහුවස්ත්‍රයටත් පරාවර්ත කෝණයක් තියෙනවා. ඔන්න තව එකක් මම අදින්නම් එහෙම. මේ බහුවස්ත්‍රයට මේ පරාවර්ත කෝණ දෙකක් තියෙනවා. ඔන්න ඔය වගේ බහුවස්ත්‍රයකට පරාවර්ත කෝණ එකක් හරි දෙකක් හරි තුනක් හරි අඩුම එක පරාවර්ත කෝණයක් හරි තියෙනවා නම් ඒක අවතල බහුවස්ත්‍රයක් කියලා කියනවා. හරි? බහුවස්ත්‍රයකට පරාවර්ත කෝණ අඩුම ගාන එකක් හරි තිබුණොත් එකක් හෝ ඊට වැඩි ගාණක් තියෙන්න පුළුවන්. ඒවට අවතල බහුවස්ත්‍ර කියලා කියනවා. බහුවස්ත්‍රයකට පරාවර්ත කෝණ එකක්වත් නැත්තම් ඒවට උත්තල බහුවස්ත්‍ර කියලා කියනවා. හරි? පරාවර්ත කෝණ එකක් හරි තියෙනවා නම් ඒවා අවතල බහුවස්ත්‍ර. මේකට පරාවර්ත කෝණ එකක් තියෙනවා. මේකට පරාවර්ත කෝණ එකක් තියෙනවා. මේකට පරාවර්ත කෝණ දෙකක් තියෙනවා. ඒ නිසා මේ තුනම අවතල බහුවස්ත්‍ර වලට තමයි අයිති වෙන්නේ. මේ අඳපු බහුවස්ත්‍ර තුනම එකකවත් පරාවර්ත කෝණ නැහැ. ඒ නිසා ඒවට උත්තල බහුවස්ත්‍ර කියලා කියනවා. ඔන්න ඔක මතක තියාගන්න ඕන. පරාවර්ත කෝණ තියෙනවා නම් අවතල, පරාවර්ත කෝණ නැතිනම් උත්තල. එතකොට දැන් ඕකේ ප්‍රශ්නේ දීලා තියෙන දෙවෙනි ප්‍රශ්නේ දීලා තියෙන වලට පරාවර්ත කෝණ පිළිවෙලින් එකක් දෙකක් හා තුනක් බැගින් නැති අවතල බහුවස්ත්‍ර තුනක් ඇඳලා පාදවල නම අනුව නම් කරන්නද. ඉස්සලාම කියන පරාවර්ත කෝණ එකක් තියෙන බහුවස්ත්‍රයක් අඳින්නද. මම එකක් අඳිනවා මේ විදිහට. ඔන්න පරාවර්ත කෝණ එකක් තියෙන බහුවස්ත්‍රයක්. ඇඳා. මේකේ නමත් ලියන්න කියනවනේ. නම ලියන්නේ පාද ගාන ගණන් කරලා. පාද 1යි 2යි 3යි 4යි 5යි. 1යි 2යි 3යි 4යි 5යි. පාද 5යි නම් මොකද්ද නම? පංචාශ්‍රය. පාද 5යි නම් පංචාශ්‍රය. නම ලිව්වා. ඊළඟට කියනවා පරාවර්ත කෝණ දෙකක් තියෙන බහුවස්ත්‍රයක් අඳින්නද. පරාවර්ත කෝණ දෙකක්. එතන මේ වගේ ලේසියෙන් අඳින්න පුළුවන් නේ. පරාවර්ත කෝණ. මෙතන 1යි. මෙතන 1යි. පරාවර්ත කෝණ 2යි. නම ලියන්න පාද ගාන ගණන් කරගන්න වෙනවා. 1 2 3 4 5 6. පාද 6යි නම් නම මොකද්ද? ෂඩාශ්‍රය. පාද 6යි නම් නම ෂඩාශ්‍රය. ඊළඟට කියනවා කෝණ 3ක් තියෙන පරාවර්ත කෝණ 3ක් තියෙන බහුවස්ත්‍රයක් අඳින්නද. එකයි 2යි 3යි. පරාවර්ත කෝණ 3යි. පාද ගාන බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. පාද 8යි නම් අෂ්ටාශ්‍රය. ඔන්න ඔය විදිහේ රූප තුනක් තමයි අඳින්න තියෙන්නේ. හැඩය මේකම වෙන්න ඕනේ නැහැ. හැඩය මොකක් වුණත් කමක් නැහැ. පරාවර්ත කෝණ එකක් තියෙන එකක් අඳින්න, පරාවර්ත කෝණ දෙකක් තියෙන එකක් අඳින්න, පරාවර්ත කෝණ තුනක් තියෙන එකක් අඳින්න. ඊට පස්සේ පාද ගාන ගණන් කරලා නම ලියන්න පුළුවන්. මම යන්න වීඩියෝ එක. ඔක්කරණී දැන් හරි සර්. හරි. හරි ඔය විදිහට බහුවස්ත්‍ර තුන ඇඳලා නම් තුන ලියා ගන්න. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය අහලා තියෙනවා බලන්න. තුන්වෙනි ප්‍රශ්නය මම මේක සර් මා අහන්න මොකද්ද?
කවීෂා මොකද්ද කිව්වේ? නෑ මොකුත් නෑ. හා. තුන්වෙනි ප්‍රශ්නය ත්‍රිකෝණය අනෙක් බහුවස්ත්‍ර වලට වඩා සුවිශේෂී වන්නේ මන්ද? ඕක මම කියලා දුන්නා මතකද? ත්‍රිකෝණය අනිත් බහුවස්ත්‍ර වලට වඩා සුවිශේෂී වන්නේ ඇයිද කියලා කියලා දුන්නා. කවුද ඒකට හේතුව ලිව්වේ? සුපුනි ලිව්වද? අම්මා මෙන්න මේ පොතේ ලියලා ඉන්නේ. සුපුනි ලිව්වද? මම ඒක කියලා දුන්නා මතකද දන්නේ? ත්‍රිකෝණය ගත්තොත් ත්‍රිකෝණය උත්තල බහුවස්ත්‍රයක්. හැබැයි අනිත් හැම බහුවස්ත්‍රයම උත්තල සහ අවතල කියන දෙවිදිහටම අදින්න පුළුවන් කියලා මම කිව්වා මතකද? චතුරස්‍රය උත්තල අවතල දෙවිදිහටම පුළුවන්. ඊළඟ පංචාශ්‍රය මේ උත්තල පංචාශ්‍රය. මේ අවතල පංචාශ්‍රය. මම ඔක ඔයාලට කියලා දුන්නා. හැම බහුවස්ත්‍රයක්ම උත්තල විදිහට අඳින්නත් පුළුවන්, අවතල විදිහට අඳින්නත් පුළුවන් නේ. උත්තල මේ අවතල හැම එකක්ම ඔය විදිහට අඳින්න පුළුවන්. හැබැයි ත්‍රිකෝණය අවතල බහුවස්ත්‍රයක් විදිහට අඳින්න බෑ. ත්‍රිකෝණය අනිවාර්යයෙන්ම උත්තල බහුවස්ත්‍රයක් විතරයි. මේකේ හැඩය වෙනස් කරන්න බෑ අපිට. හරි? ඒ නිසා ප්‍රශ්නේ අහලා තියෙන්නේ ත්‍රිකෝණය අනෙත් බහුවස්ත්‍ර වලට වඩා සුවිශේෂී වන්නේ මන්ද? මොකක්ද හේතුව? එය අවතල බහු ආශ්‍රයක් ලෙස ඇඳිය නොහැක. ඔක තමයි විශේෂත්වය. අනිත් හැම බහුවස්ත්‍රයක්ම අවතල බහුවස්ත්‍රයක් විදිහට අඳින්න පුළුවන්. ත්‍රිකෝණයේ විශේෂත්වය තමයි ත්‍රිකෝණය අවතල බහුවස්ත්‍රයක් ලෙස අඳින්න බෑ. ත්‍රිකෝණය අවතල බහුවස්ත්‍රයක් ලෙස ඇඳිය නොහැක. ලිව්වේ නැතිනම් හේතුව ලියාගන්න. ඔය ප්‍රශ්න තුන විතරයි නේද කරන්න කිව්වේ? නැත්මි? ඔව් නේ හරි. ගිය සතිය ආපු නැති වුණාට ගැටලුවක් නැහැ. ඒ ටික මම කියලා දුන්නා. හරි විනාඩියක් ඉන්නවම අද මාතෘකාව ලියා ගන්න. අන මාතෘකාව සවිදි බහු අශ්‍ර. සවිදි බහු අශ්‍ර. සවිදි බහුවස්ත්‍රය. සවිදි බහුවස්ත්‍ර. හරි දැන් බලන්න අපි ගිය සතියේ බහුවස්ත්‍ර කරා. හරි බහුවස්ත්‍රයක් කියන්නේ මොකක්ද? බහුවස්ත්‍රයක් කියන්නේ සරල රේඛා ඛණ්ඩ වලින් වට වෙච්ච
සංවෘත තල රූපයක් බහුවස්ත්‍රයක් කියලා කියනවා. දැන් බහුවස්ත්‍ර වලට තව කොටසක් එකතු වෙලා සවිදි කියලා කෑල්ලක් ඉස්සරහට එකතු වෙලා. එතකොට බලමු මේ සවිදි බහුවස්ත්‍රයක් කියන්නේ මොකක්ද කියලා. දැන් මෙන්න මේ බහුවස්ත්‍රේ නම ඔයාලා දන්නවා. මේ බහුවස්ත්‍රේ නම මොකද්ද? ත්‍රිකෝණය. මේ බහුවස්ත්‍රේ නම ත්‍රිකෝණය. හරි? දැන් මේකේ නම ත්‍රිකෝණය වුණාට මම මේකට පොඩි වෙනස්කමක් කරනවා. බලන්න. මේ ඉරිකැල තුනක් ගෙහුවා මොකද්ද කියන්නේ? පාද තුනේ විශාලත්වය සමානයි. කෝණ තුනත් ඔය විදිහට ලකුණු කරාම කෝණ තුනේ විශාලත්වය සමානයි. එතකොට බහුවස්ත්‍රයක පාද ඔක්කොගෙම දිග සමාන වෙලා. අහගෙන ඉන්න. බහුවස්ත්‍රයක පාද සියල්ලේම දිග සමාන වෙලා. කෝණ සියල්ලේම විශාලත්වය සමාන වුණොත් ඒකට තමයි සවිදි බහුවස්ත්‍රයක් කියලා කියන්නේ. හරි? නිකම්ම තිබුණොත් මේකට අපි කියන්නේ ත්‍රිකෝණය කියලා. හැබැයි ත්‍රිකෝණයක පාද සියල්ලේම දිග සමාන වෙලා කෝණ සියල්ලේම විශාලත්වය සමාන වුණොත් මේකට කියන නම තමයි සවිදි ත්‍රිකෝණය. හරි? එතකොට නිකම්ම ත්‍රිකෝණය කියන්න බෑ. සවිදි ත්‍රිකෝණය කියලා තමයි කියන්නේ. ඕනනම් තව නමක් කියන්න පුළුවන්. පාද තුනම සමාන ත්‍රිකෝණ මොන ත්‍රිකෝණ කියලාද මම කිව්වේ? සමපාද ත්‍රිකෝණය කියලා කියන්නත් පුළුවන්. සමපාද ත්‍රිකෝණය කියලා කියන්නත් පුළුවන්. හරි? එතකොට මේ තියෙන්නේ චතුරස්‍රය. පාද හතරයි. හැබැයි ඔය චතුරස්‍රයේ පාද හතරේම දිග සමාන වෙලා. පාද හතරේම දිග සමාන වෙලා කෝණ හතරේම විශාලත්වය සමාන වුණොත් එහෙම එතකොට චතුරස්‍රය නෙමෙයි. එතකොට ඔකට අපි කියන්නේ සවිදි චතුරස්‍රය. සවිදි චතුරස්‍රය. හරි? සවිදි චතුරස්‍රය. තව නමක් කියන්න පුළුවන්. මොකද්ද මේ චතුරස්‍රයක පාද හතරේ දිග සමාන නම් අපි ඔකට කියන්නේ? සම චතුරස්‍රය කියලා කියනවා. හරි? තව එකක් මම අඳිනවා. මොකද්ද මේ? පංචාශ්‍රය. පාද පහයි. පංචාශ්‍රය. හැබැයි මේ පංචාශ්‍රය මෙන්න මේ විදියට ඇඳොත් පංචාශ්‍රයන්දොත් පාද පහේම දිග සමාන වෙලා කෝණ පහේම විශාලත්වය සමාන වෙන්න. එතකොට පංචාශ්‍රය කියන්න බෑ. එතකොට සවිදි පංචාශ්‍රය. පැහැදිලි නේද? සවිදි බහුවස්ත්‍රයක් කියලා කියන්නේ හොඳට අහන් ඉන්න. සවිදි බහුවස්ත්‍රයක් කියලා කියන්නේ බහුවස්ත්‍රයේ සියලුම පාද දිගින් සමාන වෙලා බහුවස්ත්‍රයේ සියලුම පාද දිගින් සමාන වෙලා සියලුම කෝණවල විශාලත්වයක් සමාන වුණොත් ඒකට තමයි සවිදි බහුවස්ත්‍රයක් කියලා කියන්නේ. පාද සියල්ලම සමාන වෙන්නත් ඕන, කෝණ සියල්ලම සමාන වෙන්නත් ඕන. එතකොට ත්‍රිකෝණයකට ඒ දේ වුණොත් සවිදි ත්‍රිකෝණය කියලා කියනවා. සමපාද ත්‍රිකෝණය කියන්නත් පුළුවන්. චතුරස්‍රයක් ඒ විදිහට තියෙනවා නම් සවිදි චතුරස්‍රය කියන්නත් පුළුවන්, සම චතුරස්‍රය කියන්නත් පුළුවන්. මෙතනින් එහාට තියෙන ඒවා ඔක්කොටම සවිදි කියන කෑල්ල ඉස්සරහට එකතු වෙනවා. පංචාශ්‍රයට සවිදි පංචාශ්‍රය, ෂඩාශ්‍රයට සවිදි ෂඩාශ්‍රය, අෂ්ටාශ්‍රයට සවිදි අෂ්ටාශ්‍රය. සවිදි කියන එකේ තේරුම මොකද්ද? සවිදි කියන එකේ තේරුම තමයි පාදවල දිගත් සමානයි, කෝණවල විශාලත්වයත් සමානයි කියන එක. පැහැදිලි නේද? සවිදි කියන එකේ තේරුම පාදවල විශාලත්වය සහ කෝණවල විශාලත්වය සමානයි කියන එක.
හරි. මම ලියා ගන්න දෙන්නම් දැන් පිළිවෙලට. සවිදි බහුවස්ත්‍ර කියලා අනුමාත්‍රිකාව ලිව්වනේ. ඊට පස්සේ ඒ යටතේ මෙහෙම ලියා ගන්න. ඒ යටතේ ලියා ගන්න බහු අශ්‍රයක සියලු පාද දිගින් සමාන වේ නම් සියලු පාද දිගින් සමාන වේ නම් සහ සියලු කෝණවල විශාලත්වය සියලු කෝණවල විශාලත්වය එකිනෙකට සමාන වේ නම් එම බහුවස්ත්‍රය සවිදි බහු අශ්‍රයක් ලෙස හැඳින්වේ. හරි නේද? හරි මතක තියාගන්න බහුවස්ත්‍රයක සියලු පාද දිගින් සමාන වෙලා සියලු කෝණවල විශාලත්වයත් එකිනෙකට සමාන වෙනවා නම් ඒ වගේ බහුවස්ත්‍රවලට සවිදි බහුවස්ත්‍රයක් කියලා කියනවා. ඊට පස්සේ ඔයාලට රූප සටහනක් ඇඳ ගන්න වෙනවා. හරි? ත්‍රිකෝණයක් ඇඳගන්න පාද තුනේම දිග සමාන වෙන විදිහට. නෝට් එකක් දෙන්නේ නැහැ මම රූපය ඇඳලා ලියා ගන්නවා. ත්‍රිකෝණයක් ඇඳගන්න පාද තුනේම දිග සමාන වෙන විදිහට. ඊට පස්සේ ඒකේ ඔයාලා පාද තුන සමානයි කියන්නේ ඉරි කෑලි තුනක් ගහගන්න. කෝණ තුනක් මේ වගේ එකම විදිහට ලකුණු කරගන්න කෝණ තුන සමානයි කියලා කියනවා. ඊට පස්සේ මේකේ නම ලියා ගන්න ඉස්සරහින් සවිදි ත්‍රිකෝණය වරහන් ඇතුලේ ලියා ගන්න සමපාද ත්‍රිකෝණය. ඊළඟට පාද හතරෙම දිග සමාන වෙන විදිහට චතුරස්‍රයක් ඇඳගන්න.
ගොඩාක් රූප අඳින්නේ නැහැ. කීපය අඳින්නේ. ඊට පස්සේ මේකෙත් ඔයාලා පාද ඔක්කොගම දිග සමානයි කියන්නේ මිරි කෑලි ටිකක් ගහන දෙක ගහම අපි එකේ ඊට පස්සේ කෝණ හතරත් ඍජු කෝණ නිසා කොටුවට ලකුණු කරගන්න. මේ ඉරි කෑලි ගහන එකේ තේරුම දන්නවනේ. මේ බලන්න පොඩ්ඩක්. මේ එක ඉරි කෑලි ගහලා තිබ්බොත් තේරුම ඒ ඉරි කෑලි ගහපු පාද ටික සමානයි කියන එක. ඉරි කෑලි දෙක ගහලා තිබ්බා කියන්නකෝ. මෙතන ඉරි කෑලි දෙකයි, මෙතන ඉරි කෑලි දෙකයි, මෙතන ඉරි කෑලි දෙකයි, මෙතන ඉරි කෑලි දෙකයි. එතකොට ඒ ඉරි කෑලි දෙකක් ගහලා තියෙන පාදවල දිග සමානයි. හරි? ඊට මේකේ නම ලියාගන්න නිකන් නම් චතුරස්‍රයනේ. පාද ඔක්කොම සමානයි, කෝණත් ඔක්කොම සමානයි. ඒ නිසා නිකම්ම චතුරස්‍රය නෙමෙයි. සවිදි චතුරස්‍රය. සවිදි චතුරස්‍රය. සවිදි චතුරස්‍රයට කියන තවත් නමක් තමයි සමචතුරස්‍රය. සමචතුරස්‍රය. තව දෙකක් අඳිමු අපි. එතකොට ඇති මේකෙත් ඔයාලා පාද ටික ඔක්කොම සමානයි කියන්නේ ඉරි කෑලි එක ගානේ ගහගන්න. ඊට පස්සේ කෝණ ටිකත් ඔක්කොම ලකුණු කරගන්න. ඊට පස්සේ ඒකේ පාද ඔක්කොම සමානයි, කෝණ ඔක්කොම සමානයිනේ. ඒ නිසා ඒකේ නම ලියාගන්න එතනින් සවිදි පංචාශ්‍රය. සවිදි පංචාශ්‍රය. මෙයා මැන අඳින්න ඕනේ ආසන්නව දිග සමානයි වගේ පේන්න අඳින්න. අන්තිම රූපය අනිත් ඒවා අඳින්න බෑ අපට. හොඳේ. 6ක් වගේ තමයි වෙනකන් තමයි අඳින්න පුළුවන්. මෙතනින් එහාට ගියාම අඳින්න අමාරුයි. මේ වගේ පාද 6ක් එන රූපයක් ඇඳලා ඒකෙත් පාද ටික ඔක්කොම සමානයි කියලා ලකුණු කරගෙන කෝණ ටිකත් ඔක්කොම සමානයි කියලා ලකුණු කරගන්න. ඊට පස්සේ නම ලියාගන්න සවිදි ෂඩාශ්‍රය. ඔය රූප හතර ඇඳගන්න ඉක්මනට. සවිදි කියන කෑල්ල ඉස්සරහට එකතු වෙනවා. සවිදි ත්‍රිකෝණය, සවිදි චතුරස්‍රය, සවිදි පංචාශ්‍රය, සවිදි ෂඩාශ්‍රය, සවිදි සප්තාශ්‍රය, සවිදි අෂ්ටාශ්‍රය. ඒ විදිහට සවිදි කියන කෑල්ල ඉස්සරහට එකතු වෙනවා.
ෆෝන් එක හරහට තියාගත්තා නම් ලොකුවට පේනවා. මම ලියන ඒවා. ඉවරද net මේ? තරුෂි ධනංජනා ඉවරද? ඔව් සර්. තව ලියන අය ඉන්නවද මම කන්නද බෝඩ් එක? ලියන අය ඉන්නවනම් චුට්ටක් කියන්න ඉන්නවා කියලා. නෑ වගේ නේ. හොඳට මතක තියාගන්න. සවිදි බහුවශ්‍රයක් නම් පාදවල දිග සමාන වෙන්නත් ඕන, කෝණවල විශාලත්වය සමාන වෙන්නත් ඕන. දැන් මම රූපයක් අඳිනවා බලන්න. ඔය ඉරි කෑලි හතර ගැහුවම මොකද්ද කියවෙන්නේ? කියන්න බලන්න කවුරු හරි. එන්නේ මම ඉරි කෑලි හතරක් ගැහුවේ තරුෂි. හැම පැත්තකම කියන්නේ හැම පැත්තෙම දිග සමානයි කියන්නේ. මේක සවිදි බහුවශ්‍රයක්ද නැද්ද? සවිදි බහුවශ්‍රයක්. සුපුනි කියනවා සවිදි බහුවශ්‍රයක් කියලා. නැත්නම් මොකද්ද කියන්නේ? සුපුනියයි නෑ කියන්නේ? අර එහා පැත්තේ එක ලොකුයි. මොකද්ද ලොකු? පාදයේද කෝණයේද? කෝණය. ඒක තමයි. පාද විතරක් සමාන වුණාට සවිදි බහුවශ්‍රයක් වෙන්නේ නැහැ. කෝණ බලන්න. මේක මහා කෝණයක්. මේක සුළු කෝණයක්. කෝණ සමාන නැහැ එතකොට. ඒ නිසා පාද විතරක් සමාන වුණාට සවිදි බහුවශ්‍රයක් වෙන්නේ නැහැ. ඒ වගේම මේක බලන්න. මේක බලන්න. කෝණ හතරම මේ කෝණයත් මේ කෝණයත් මේ කෝණයත් මේ කෝණයත්. කෝණ හතරම ඍජු කෝණ. ඒ කියන්නේ කෝණ හතරම සමානයි. හැබැයි මේකේ පාද හතර සමානයිද? මේ පාදයට මේ පාදය සමානයි, මේ පාදයට මේ පාදය සමානයි. හැබැයි හතරම සමාන නැහැ. ඒ නිසා මේකත් සවිදි බහුවශ්‍රයක් නෙවෙයි. පාද හතර විතරක් සමාන වුණාට සවිදි බහුවශ්‍රයක් වෙන්නේ නැහැ. කෝණ හතර විතරක් සමාන වුණාට සවිදි බහුවශ්‍රයක් වෙන්නේ නැහැ. සවිදි බහුවශ්‍රයක් වෙන්න නම් පාද හතරම සමාන වෙලා කෝණ හතරම සමාන, කෝණ ටික ඔක්කොම සමාන වෙන්නත් ඕන. පාදත් සියල්ලම සමාන වෙලා කෝණත් සියල්ලම සමාන වුණොත් විතරයි සවිදි බහුවශ්‍රයක් වෙන්නේ. හොඳට මතක තියාගන්න. ඔයාලට කිව්වොත් විභාගෙට සවිදි පංචාශ්‍රයක් අඳින්න කිව්වොත් එහෙම පාදත් සමාන වෙලා කෝණත් සමාන වෙන්න අඳින්න ඕන. සවිදි ත්‍රිකෝණයක් අඳින්න කිව්වොත් පාදත් සමාන වෙන කෝණත් සමාන වෙන ත්‍රිකෝණයක් අඳින්න ඕන. හරි අපි රූප හතරක් ඇඳනේ. ඒ ඇති.
දැන් පොඩ්ඩක් ඔයාලගේ ටියුට් එක ගන්න. ටියුට් එකේ හැමෝගෙම ළඟ තියෙනවනේ. ටියුට් එකේ හතරවෙනි ප්‍රශ්නය ගන්න. හතරවෙනි ප්‍රශ්නය. දැනට පැන්සලෙන් වගේ ටියුට් එකේම කරන්නකෝ ඔය ප්‍රශ්නය. පස්සේ පොතේ කරන්න. ටියුට් එකේ එහා පැත්තේ වගුව තියෙනවා. පහත දැක්වෙන බහුවස්ත්‍රවල දී ඇති දත්ත ඇසුරෙන් වගුව සම්පූර්ණ කරන්න. වගුව එහා පැත්තේ පිටුවේ තියෙනවා. හරිද? එතකොට පැන්සලක් අරගෙන දැන් ඔය වගුවේ පස්සේ පොතේ වගුව ගහගෙන කරන්න. දැනට පැන්සලෙන් ඔය රූප ටික දිහා බලලා වගුවෙම ලියලා සම්පූර්ණ කරන්නකෝ චූටි වෙලාවක් දෙන්නම් ඉක්මනට. වැඩි දෙයක් අහන්නේ නැහැ. පළවෙනි රූපය උත්තලද අවතලද සවිදිද සවිදි නොවේ නම් හේතුව. සවිදි වෙනව නම් හේතුව ලියන්න ඕනේ නැහැ. සවිදි නොවෙනව නම් හේතුව ලියන්න ඕනේ. ඉක්මනට ලියන්න චූටි වෙලාවක් දෙන්න. ඉක්මනට ඉවර කරන්න. තේරෙන විදිහට කරන්න. තරුෂි ඉවරයිද? තව විනාඩියක් දෙන්න.
හරි දැන් ඇති වෙලාව රූපය දිහා බලලා උත්තලද අවතලද සවිදිද කියලා තමයි අහන්නේ. පළවෙනි රූපය බැලුවහම පේනවා මේක පරාවර්ත කෝණ නැහැනේ. ඒ නිසා පළවෙනි තීරුවේ අපෙන් අහන්නේ අවතලද උත්තලද කියලානේ. ඒ නිසා පළවෙනියටම ලියන්න පුළුවන් උත්තල. උත්තල බහුවචනය. ඊළඟට දෙවෙනි කොටසෙන් අහන්නේ අපෙන් ඒක සවිදිද කියලා. බලන්න මේකේ ඔයාලා ගාව ටියුට් එක තියෙනවනේ. මේ ඉරි කෑලි දෙක ගහපු පාද තුනක් තියෙනවා. ඒ කියන්නේ මේ පාද තුන සමානයි මේ පාද දෙක සමානයි. පාද ඔක්කොම සමාන නැහැ. හරි කෝණ නම් සමානයි වගේ පේනවා. හැබැයි පාද ඔක්කොම සමාන නැහැ. එහෙනම් මොකද්ද ලියන්න වෙන්නේ? අහන්නේ සවිදිද නැත. එහෙනම් සවිදි නොවන්න හේතුව ලියන්න ඕන. හේතුව මොකද්ද? පාද සියල්ල සමාන පාද සියල්ල සමාන නොවීම. පාද සියල්ල සමාන නොවීම තමයි හේතුව. පාද සියල්ල සමාන නොවීම. වෙන මොනවා හරි ලියලා තියෙනවා නම් කියන්න. මම එතකොට ඒක හරිද වැරදිද කියලා කියන්න. ඊළඟට දෙවෙනි රූපය බලන්න. පාද සියල්ල එක සමාන නොවේ කියලා. හරි. ඒකත් හරි තරුෂි. එක සමාන නොවේ කියන්නේ මම ලියලා ගිය අදහසම තමයි තියෙන්නේ. මේ දෙවෙනි රූපය බලන්න. දෙවෙනි රූපේ පරාවර්ත කෝණ නැහැ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම උත්තල. මම එක අකුරක් විතර ලියන්නම්. උත්තල. බැලුවහම පේනවා පාද හතරම සමානයි කෝණත් හතරම සමානයි. එහෙනම් අපෙන් අහන්නේ මේක සවිදිද කියලානේ. ඔව්. සවිදි නම් හේතුව ලියන්න ඕනේ නැහැ. දීලා තියෙන්නේ සවිදි නොවේ නම් හේතුව ලියන්න. එහෙනම් මේක මොකද ලියන්න ඕනේ නැහැ. ඒකට හේතුවක් නැහැ. ඔව්. ඊළඟට තුන්වෙනි රූපය. බැලුවහම පේනවා උත්තලයි. එහෙනම් උත්තල කියලා ලියුවා. සවිදිද? නැහැ. නැත. සවිදි නොවන්න හේතුව කෝණ සියල්ලම නම් සමානයි පාද සමාන නැහැ. පාද සියල්ල සමාන නොවීම. නැත්නම් පාදවල දිග අසමාන වීම. ඒකත් හරි. ඊළඟ හතරවෙනි රූපය බැලුව ගමන් පේනවා පරාවර්ත කෝණයක් තියෙනවා. ඒ කියන්නේ අවතලයි. පරාවර්ත කෝණයක් තියෙනවා කියන්නේ අවතලයි. ඒකේ සවිදිද නැත. පාද සමානත් නැහැ කෝණ සමානත් නැහැ. පාද නම් සමානයි වගේ පේන. හැබැයි සමානයි වගේ පෙවුනට ගන්න බෑ සමානයි කියලා දීලා තියෙන්න ඕන. පාද හා කෝණ සමාන නොවීම. පාද හා කෝණ සමාන නොවීම. ඊළඟට පස්වෙනි එක බැලුව ගමන් පේනවා උත්තලයි පාදත් සමානයි කෝණත් සමානයි. එහෙනම් උත්තලයි සවිදිද ඔව්. හේතු ලියන්න ඕනේ නැහැ. ඊළඟට හයවෙනි එක බැලුව ගමන් පේනවා පාද සමානයි කෝණ සමාන නැහැ. පාද සමානයි කෝණ සමාන නැහැ කියලා පේනවා. හැබැයි හැඩය නම් උත්තල නැත. හේතුව කෝණ සියල්ල සමාන නොවීම. කෝණ සියල්ල සමාන නොවීම. හත්වෙනි රූපය බැලුව ගමන් පේනවා පාද සමානත් නැහැ කෝණ සමානත් නැහැ. අවතලයි. පරාවර්ත කෝණයකුත් තියෙනවා. නැත පාද හා කෝණ. පාද හා කෝණ සමාන නොවීම. පාද හා කෝණ සමාන නොවීම. ඊළඟට අටවෙනි එක බැලුවහම පේනවා පාද සමානයි. බැලුව ගමන් පේනවා පාද ඔක්කොම සමානයි. කෝණත් ඔක්කොම සමානයි. හැබැයි අපිට ඒක පෙවුනට ගන්න පුළුවන්ද? මොකද්ද ඔයාලා මේ අටවෙනි එකට ලිව්වේ?
තරුෂි මොකද්ද ලිව්වේ? අවතලයි කියලා. අවතල නෑනේ. අවතල වෙන්න නම් පරාවර්ත කෝණයක් තියෙන්න ඕනනේ. මේ වගේ ඇතුළට ගිහින් ආවොත් පරාවර්ත කෝණයක් හැදෙන්නේ. මේකේ පරාවර්ත කෝණ නෑ. ඒ නිසා හැඩය උත්තල. හොඳේ? සවිදිද නැද්ද? සවිදි කියලා ලිව්වයි කියන්න බලන්න මට. තරුෂි මොකද්ද ලිව්වේ? නැත්ත කියලා. නැත. තත්සරණි නැත. නැත. සුපුනි නැත. නෙත්මි නැත. නැත. කවිෂා නැත. ඔක්කොමලා නැත කියලා තමයි ලියලා තියෙන්නේ. නැත තමයි එන්න ඕන. නැති වෙන්න හේතුව තමයි පාදයි කෝණයි එකක්වත් සමානයි කියලා දීලා නැහැනේ. සමානයි වගේ පෙවුනට බෑ. සමානයි කියලා දීලා තියෙන්න ඕන. එහෙනම් පාද හා කෝණ සමාන නොවීම. අන්තිම රූපය බැලුවහම පේනවා උත්තලයි. හැබැයි සවිදි නැත. ඒකෙත් පාද සමානක් නැහැ, කෝණ සමානක් නැහැ. පාද හා කෝණ සමාන නොවීම. පාද හා කෝණ සමාන නොවීම. මේ විදිහට රූප ටික දිහා බලලා අපිට ඒ වගුව සම්පූර්ණ කරන්න පුළුවන්. ඔයාලා ගෙදරදී වගුව ඇඳලා වෙන මොයි ටික ලියා ගන්න පැහැදිලිව. මේ පාඩමේ ගණන් හදන්න නැහැ. ගණන් හදන්න දැන් රූප දිහා බලලා ප්‍රශ්න වලට උත්තර ලියන්න තමයි තියෙන්නේ. ඒ නිසා ලේසි පාඩම් කරගත්තොත්. ඔන්න ඔයාලගේ මේකේ පාඩමක් දෙකක් තියෙනවනේ. පාඩම් දෙකක් තියෙනවා. 14 වෙනි පාඩම සරල රේඛීය තල රූප 1 හා 2 කියලා කොටස් දෙකක් තියෙනවා. හරි? අපි එක කොටස දැන් කරලා ඉවරයි. ඔයාලට රූපය දැක්කම සවිදි කියලා අඳුර ගන්න පුළුවන්. උත්තල දවතලද කියලා අඳුර ගන්න පුළුවන්. ඒ වගේ නම ලියන්න පුළුවන්. හරි? ওই ටික තමයි හැම එකේම තියෙන්නේ. ඊළඟට අපි දෙවෙනි කොටසට යමු. අනුමාත්‍රිකාව ලියා ගන්න. අනුමාත්‍රිකාව ත්‍රිකෝණය. හරි. දැන් ත්‍රිකෝණයක් කියන්නේ මොකක්ද කියලා ඔයාලා හැමෝම දන්නවා. ඉස්සල වෙලා අපි පළවෙනි කොටස ඉදි කරානේ. ත්‍රිකෝණයක් කියන්නේ සරල රේඛා ඛණ්ඩ තුනකින් වට වෙච්ච තල රූපයක්. සරල රේඛා ඛණ්ඩ තුනකින් වට වෙච්ච තල රූපයකට ත්‍රිකෝණයක් කියලා කියනවා. එතකොට ළමයි මේ ත්‍රිකෝණයට පාද තියෙනවනේ. ත්‍රිකෝණයට පාද තියෙනවා. මොනවාද පාද? AB එක පාදයක්, BC එක පාදයක්, AC එක පාදයක්. පාද තුනක් තියෙනවා. ඒ වගේම කෝණ තුනකුත් තියෙනවා. ABC කෝණය, ACB කෝණය, BAC කෝණය. එතකොට මෙන්න මේ ත්‍රිකෝණයේ පාද සහ කෝණ වලට කියනවා ත්‍රිකෝණයේ අංග කියලා. හරි? ත්‍රිකෝණයකට පාද තියෙනවා, ත්‍රිකෝණයකට කෝණ තියෙනවා. එතකොට මේ ත්‍රිකෝණයේ තියෙන පාද සහ කෝණ වලට කියනවා ත්‍රිකෝණයේ අංග කියලා. ත්‍රිකෝණයේ අංග. ත්‍රිකෝණයට ඔක්කොම අංග කීයක් තියෙනවද එතකොට? අංග 6ක් තියෙනවා. පාද 3යි, කෝණ 3යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි. ත්‍රිකෝණයකට අංග 6ක් තියෙනවා. පාද සහ කෝණ වලට තමයි ත්‍රිකෝණයේ අංග කියලා කියන්නේ. හරි? ත්‍රිකෝණයේ අංග කියන්නේ පාද සහ කෝණ වලට. ත්‍රිකෝණයට ඔක්කොම අංග 6ක් තියෙනවා. අනුමාත්‍රිකාව ලිව්වනේ ත්‍රිකෝණය කියලා. ඊට පස්සේ තරුවක් දාලා මෙහෙම ලියා ගන්න. ත්‍රිකෝණයට
පාද තුනක්. පාද තුනක්. සහ කෝණ තුනක්. ත්‍රිකෝණයට පාද තුනක් සහ කෝණ තුනක් ඇති අතර ඒවා ත්‍රිකෝණයේ අංග ලෙස හැඳින්වේ. ඒවා ත්‍රිකෝණයේ අංග ලෙස හැඳින්වේ. ඒවා ත්‍රිකෝණයේ අංග ලෙස හැඳින්වේ. හරි. ඊට පස්සේ ඔයාලා කැමති හැඩයක ත්‍රිකෝණයක් ඇඳ ගන්නකෝ. ඇඳලා ABC කියලා නම් කරගන්න. ඊට පස්සේ පාද සහ කෝණ ඔයාලා ඉස්සරහින් ලියා ගන්න. ඉවරයි නේද? ඊට පස්සේ අපිට තියෙනවා මේ ත්‍රිකෝණ වර්ග ගැන ඉගෙන ගන්න. ත්‍රිකෝණ වර්ග 6ක් තියෙනවා ඔයාලට. මුලින්ම මාතෘකාව ලියා ගන්න. අනුමාතෘකාව පාදවල දිග අණුව ත්‍රිකෝණ වර්ගීකරණය. පාදවල දිග අණුව ත්‍රිකෝණ වර්ගීකරණය. හරි, පළවෙනි වර්ගය තමයි ළමයි ත්‍රිකෝණයක් ගත්තාම මේ ත්‍රිකෝණයේ තියෙන පාද තුන හරි සමානයි කියන්නකෝ. ත්‍රිකෝණයක් ගත්තාම මේ ත්‍රිකෝණයේ පාද තුනේ දිග සමානයි නම් ඒ ත්‍රිකෝණයට කියන නම තමයි සමපාද ත්‍රිකෝණය.
හරි? පාදවල දිග අනුව ත්‍රිකෝණ වර්ගීකරණය කරනකොට ත්‍රිකෝණයේ පාද තුන තියෙනවනේ. ඒ පාද තුනේ දිග සමානයි නම් ඒ කියන්නේ හිතන්නකෝ මේක මම ABC කියලා දාන්නම්. අපිට මේ පාදයේ දිග සෙන්ටිමීටර් 5යි. හරි? මේ පාදයේ දිගත් සෙන්ටිමීටර් 5යි. මේ පාදයේ දිගත් සෙන්ටිමීටර් 5යි කියලා. එතකොට පාද තුනේම දිග සමානයිනේ. ත්‍රිකෝණයේ පාද තුනේම දිග සමානයි නම් ඒ ත්‍රිකෝණයට සමපාද ත්‍රිකෝණයක් කියලා කියනවා. හරි? සමපාද ත්‍රිකෝණයක් කියලා කියනවා. පාද තුනම සමානයි නම් සමපාද ත්‍රිකෝණය. නම් මතක තියාගන්න ඕනවා. පාද තුනම සමානයි නම් සමපාද ත්‍රිකෝණය. ලියා ගන්න දෙනවා. හොඳේ? එකින් එකට ලියා ගන්න දෙනවා. කවුරුත් අඳින්නවත් ලියන්නවත් යන්න එපා. ඊළඟට දෙවෙනි වර්ගය තමයි ත්‍රිකෝණයක් ගත්තාම මෙන්න මේ වගේ නම් හැඩය. මම මේකට දාන්නම් PQR කියලා. මේ ත්‍රිකෝණයේ මම ලකුණු කරනවා මේ පැත්ත සෙන්ටිමීටර් 5යි. මේ පැත්ත සෙන්ටිමීටර් 5යි. මේ පැත්ත සෙන්ටිමීටර් 3යි කියලා ලකුණු කරනවා. එතකොට මේ ත්‍රිකෝණයේ මේ පාදයට 5යි මේ පාදයට 5යිනේ. පාද දෙකක් සමානයි. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වුණාම ඒ ත්‍රිකෝණයට කියන නම තමයි සමද්වි. දෙකක් කියන්නේ ද්විනේ. සමද්විපාද ත්‍රිකෝණය. ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් සමද්විපාද ත්‍රිකෝණය කියලා කියනවා. තුන්වෙනි වර්ගය තමයි ත්‍රිකෝණයේ පාද තුනේ දිග වෙනස් නම් ඒ කියන්නේ අපි ගමු සෙන්ටිමීටර් 2යි මේක සෙන්ටිමීටර් 5යි මේක සෙන්ටිමීටර් 3යි කියලා. ත්‍රිකෝණයේ පාද තුනේ දිගවල් වෙනස් නම් එකක් 2යි එකක් 5යි එකක් 3යි. පාද තුනේ දිගවල් වෙනස් නම් ඒ ත්‍රිකෝණයට කියන නම තමයි විෂම ත්‍රිකෝණය. විෂම ත්‍රිකෝණය. පැහැදිලි නේද? ඔන්න පාද අනුව ත්‍රිකෝණ වර්ගීකරණය. පාද තුනේ දිග සමානයි නම් සමපාද ත්‍රිකෝණය කියනවා. පාද දෙකක් සමානයි නම් සමද්විපාද ත්‍රිකෝණය කියනවා. පාද තුනේ දිග වෙනස් නම් විෂම ත්‍රිකෝණය කියලා කියනවා. පටල ගන්න එපා. මේවා දිගටම ඕන නම් මෙතනින් එහාට කියලා දුන්නට පස්සේ තුනම සමාන නම් සමපාද දෙකක් සමාන නම් සමද්විපාද තුනම අසමාන නම් විෂම ත්‍රිකෝණය. හරි. දැන් පාදවල දිග අනුව ත්‍රිකෝණ වර්ගීකරණය කියලා මාතෘකාව ලිව්වනේ. ඊට පස්සේ තරුවක් දාලා මෙහෙම ලියා ගන්න. තරුවක් දාලා ලියා ගන්න. ත්‍රිකෝණයක පාද තුන දිගින් සමාන නම් ත්‍රිකෝණයක පාද තුන දිගින් සමාන නම් එය සමපාද ත්‍රිකෝණයකි. එය සමපාද ත්‍රිකෝණයකි. ඇඳගන්න පළවෙනි රූපය. පළවෙනි රූපය විතරක් ඇඳගන්න.
මෙයා මැනලා අඳින්න ඕනේ නැහැ. නිකන් අඳලා 500m 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 කියලා ලියා ගන්න. මැනලා අඳින්න ඕනේ නැහැ. හරි. ඊළඟට නැවත තරුවක් දාලා මෙහෙම ලියා ගන්න. බෝඩ් එක මකන්නේ අඳ ගන්න බැරි වුණා නම් ඉඩ තියලා ලියා ගන්න. ත්‍රිකෝණයක පාද දෙකක් ත්‍රිකෝණයක පාද දෙකක් දිගින් සමාන නම් දිගින් සමාන නම් දිගින් සමාන නම් එය සමද්විපාද හරියට නම් ලියා ගන්න බෝඩ් එකේ ලියලා තියෙන්නේ එය සමද්විපාද ත්‍රිකෝණයකි සමද්විපාද ත්‍රිකෝණයකි සමද්විපාද ත්‍රිකෝණයකි හරි මේ දෙවෙනි රූපේ PQR ත්‍රිකෝණය අඳලා ලකුණු කරගන්න 5යි 5යි 3යි කියලා ඉවරයි නේද? right ඊළඟට ලියා ගන්න ආයතරුවක් දාලා ත්‍රිකෝණයක පාද තුන ත්‍රිකෝණයක පාද තුන දිගින් එකිනෙකට අසමාන නම් දිගින් එකිනෙකට අසමාන නම් එය අසමාන නම් එය විෂම ත්‍රිකෝණයකි අසමාන නම් එය විෂම ත්‍රිකෝණයකි විෂම ත්‍රිකෝණයකි ඊට පස්සේ මේ XYZ කියන තුන්වෙනි ත්‍රිකෝණය අඳ ගන්න හරි ඊළඟ කොටසට යන කලින් විනාඩි 5ක ඉන්ටර්වල් එකක් දෙනවා 10:30නේ දැන් වෙලාව
10:35 වෙද්දී එන්න ඕන. ලීව් වෙන්න එපා. වතුර ටිකක් එහෙම බීලා පොඩ්ඩක් නැගිටලා කෙලින් වෙලා 10:35 වෙද්දී එන්න. 10:35ට හරියටම පටන් ගන්නවා.
හරි. ඉන්ටර්වල් ඉවරයි. දැන් අනුමාත්‍රිකාව ලියා ගන්න. අපි ඉස්සෙල්ලා කරේ කෝණවල පාදවල විශාලත්වය අනුව ත්‍රිකෝණ වර්ගීකරණයනේ. දැන් කෝණවල විශාලත්වය අනුව ත්‍රිකෝණ වර්ගීකරණය. මාතෘකාව ලියා ගන්න. කෝණවල විශාලත්වය අනුව ත්‍රිකෝණ වර්ගීකරණය. හරි. දැන් බලමු මේ කෝණවල විශාලත්වය අනුව කොහොමද ත්‍රිකෝණ වර්ගීකරණය කරන්න කියලා. ඒකත් මම ඉස්සර වෙලා කියලා දීලා පස්සේ ලියා ගන්න දෙන්නම්. ඒ නිසා මම අන්තිමේව ඇඳ ගන්නත් එපා. කවුරුත් මොකුත් කරන්නේ නැතුව අහගෙන විතරක් හිටියම ඇති. හරි බලන්නකෝ. කෝණවල විශාලත්වය අනුව ත්‍රිකෝණ වර්ගීකරණය කරනකොට අපි ත්‍රිකෝණයක් ගත්තොත් මෙන්න මේ වගේ එකක්. අපි කෝණ පාඩම් කලින් කරානේ කෝණ අඳින්න විතරනේ කියලා දුන්නේ නැත්තේ. මම කෝණය අංශක වලින් ලකුණු කරනවා මේකේ. බලන්න මේ ත්‍රිකෝණයේ කෝණ ටික මම ලකුණු කරපු. කෝණ පාඩමේදී ඔයාලට කියලා දෙනවා කෝණයක විශාලත්වය අංශක 90ට වඩා අඩුයි නම් ඒවා සුළු කෝණ කියලා. කෝණයක විශාලත්වය අංශක 90ට වඩා අඩුයි නම් සුළු කෝණ කියලා දෙනවනේ. එතකොට ත්‍රිකෝණයක කෝණ තුනම සුළු කෝණ නම් ත්‍රිකෝණයක කෝණ තුනම සුළු කෝණ නම් අංශක 60ත් සුළු කෝණයක්, අංශක 80ත් සුළු කෝණයක්, අංශක 40ත් සුළු කෝණයක්. ත්‍රිකෝණයක කෝණ තුනම සුළු කෝණ නම් එම ත්‍රිකෝණ වලට කියනවා සුළු කෝණී ත්‍රිකෝණ. හරි? ත්‍රිකෝණයක කෝණ තුනම සුළු කෝණ නම් ඒවා සුළු කෝණී ත්‍රිකෝණ කියලා කියනවා. ඊළඟ වර්ගය තමයි මෙන්න මේ වර්ගය. ත්‍රිකෝණයක මේ කොටුවට ලකුණු කරන කෝණ මොන කෝණද? ඍජු කෝණනේ මේ හැඩය තියෙනවා නම්. එතකොට ඊළඟ වර්ගය තමයි ත්‍රිකෝණයක එක කෝණයක්. එකක් හොඳේ. එක කෝණයක් ඍජු කෝණයක් වෙනවා නම් එම ත්‍රිකෝණයට කියන නම තමයි ඍජු කෝණී ත්‍රිකෝණ. ඔන්න දෙවෙනි වර්ගය. තුන්වෙනි වර්ගය තමයි මෙන්න මේ වර්ගය. අංශක 90ට වඩා වැඩි නම් විශාලත්වය. ඒවට කිය මහා කෝණ කියලානේ. ත්‍රිකෝණයක එක කෝණයක් මහා කෝණයක් වෙනවා නම් ඒවට කියන්නේ මහා කෝණී ත්‍රිකෝණ.
ත්‍රිකෝණ. ඔන්න ත්‍රිකෝණ වර්ග 3. කෝණවල විශාලත්වය අනුව ත්‍රිකෝණ වර්ගීකරණය. ත්‍රිකෝණයක කෝණ 3ම සුළු කෝණ නම් ඒ ත්‍රිකෝණයට කියනවා සුළු කෝණී ත්‍රිකෝණයක් කියලා. ත්‍රිකෝණයක එක කෝණයක් ඍජු කෝණයක් වෙනවා නම් එම ත්‍රිකෝණයට ඍජු කෝණී ත්‍රිකෝණය කියලා කියනවා. ත්‍රිකෝණයක එක කෝණයක් මහා කෝණයක් වෙනවා නම් එම වර්ගයට මහා කෝණී ත්‍රිකෝණ කියලා කියනවා. පැහැදිලි නේද? කෝණ තුනම සුළු කෝණ නම් සුළු කෝණී, එකක් ඍජු කෝණයක් නම් ඍජු කෝණී, එකක් මහා කෝණයක් නම් මහා කෝණී. නම් තුන මතක තියාගන්න. ත්‍රිකෝණ වර්ගය එතකොට 6ක් තියෙනවා ඔයාලට. පාද අණුව 3යි, කෝණ අණුව 3යි. හරි. දැන් හැමෝම මාතෘකාව ලියලා ඉන්නේ කෝණවල විශාලත්වය අනුව ත්‍රිකෝණ වර්ගීකරණය කියලා. ඊට පස්සේ තරුවක් දාලා මෙහෙම ලියා ගන්න. කෝණ තුනම සුළු කෝණවන ත්‍රිකෝණ සුළු කෝණී ත්‍රිකෝණ ලෙස හැඳින්වේ. සුළු කෝණී ත්‍රිකෝණ ලෙස හැඳින්වේ. කෝණ තුනම සුළු කෝණ වන ත්‍රිකෝණ සුළු කෝණී ත්‍රිකෝණ ලෙස හැඳින්වේ. ඊට පස්සේ පළවෙනි ත්‍රිකෝණය අඳ ගන්න. පළවෙනි එක. ඇඳලා අංශක ගණනත් මම වගේ ලකුණු කරගන්න. පළවෙනි එක විතරයි. අනිත් ඒවා අඳින්න එපා. ඔව් කවිෂා. එහෙන්නේ කවිෂා. ඉස්සල්ලා බෝඩ් එක පෙනුන්නේ නැහැ සර්. දැන් තේරෙනවද නේද? හරි. හරි. ඊළඟ දෙවෙනි වර්ගය ලියා ගන්න තරුවක් දාලා බෝඩ් එක මකන්නේ නැහැ. ලියා ගන්න. දෙවෙනි වර්ගය ලියා ගන්න. එක් කෝණයක් ඍජු කෝණයක්. එක් කෝණයක් ඍජු කෝණයක්. එක් කෝණයක් ඍජු කෝණයක් වන ත්‍රිකෝණ ඍජු කෝණී ත්‍රිකෝණ ලෙස හැඳින්වේ. ඍජු කෝණී ත්‍රිකෝණ ලෙස හැඳින්වේ. එක් කෝණයක් ඍජු සර් ආයිත් කියන්නකෝ. කියනවා. එක් කෝණයක් ඍජු කෝණයක් වන ත්‍රිකෝණ ඍජු කෝණී ත්‍රිකෝණ ලෙස හැඳින්වේ. එක් කෝණයක් ඍජු කෝණයක් වන ත්‍රිකෝණ ඍජු කෝණී ත්‍රිකෝණ ලෙස හැඳින්වේ. හරි. ඊට පස්සේ දෙවෙනි ත්‍රිකෝණය ඇඳලා කෝණ ටික නම් කරගන්න.
අන්තිම වර්ගයේ ලියා ගන්න තරුවක් දාලා ලියා ගන්න මෙහෙම එක් කෝණයක් මහා කෝණයක් වන එක් කෝණයක් මහා කෝණයක් වන ත්‍රිකෝණ එක් කෝණයක් මහා කෝණයක් වන ත්‍රිකෝණ මහා කෝණී ත්‍රිකෝණ ලෙස හැඳින්වේ. මහා කෝණී ත්‍රිකෝණ ලෙස හැඳින්වේ. එක් කෝණයක් මහා කෝණයක් වන ත්‍රිකෝණ මහා කෝණී ත්‍රිකෝණ ලෙස හැඳින්වේ. හරි ඊට පස්සේ අන්තිම ත්‍රිකෝණයක් ඇඳලා කෝණ ටිකක් නම් කරගන්න. වීඩියෝ ඔන් කරගෙන ඉන්න. මට පේන්නේ නැහැ ඔයාලා මොකද කරන්නේ කියලා. ඉවරයි නේ? ඉවරයි පන්ති ඉවර නැද්ද දැන්? ඈ සුපුනි දැන් සර් මොකද සුපුනි? අමාරුද? හරි චුට්ටක් ඉන්න කවීෂ තාම ඉවර නැල්ලුනේ. ඉවරයට මම වැඩක් දෙන්න. කවීෂ ඇඳ ගන්නකම්. ඉවරයි ඉවරයිනේ එහෙනම් හැමෝමත් එක්ක මෙන්න මේ 6 වෙනි ප්‍රශ්නේ කරන්න ඉක්මනට ටියුට් එකේ. ටියුට් එකෙන් කරන්න. 6 වෙනි ප්‍රශ්නේ. වගුව ඇතුලේ ලියන්න තියෙනවා. ප්‍රශ්න තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවනම් කියන්න තේරුම් කරලා දෙන්න. සර් ටියුට් එකේද ඔව් ටියුට් එකේ 6 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ. පහත දැක්වෙන වගුව සම්පූර්ණ කරන්න කියලා. පාදවල දිග අනුව ත්‍රිකෝණ වර්ගය මොකක්ද කියලා අහන්නේ. අර කියලා දුන්නේ පාද තුන සමානයි නම් සමපාද, දෙකක් සමානයි නම් සමද්විපාද, තුන අසමානයි නම් විෂම කියලා. ආන් ඒ ත්‍රිකෝණයේ නම ඔය වගුවේ ලියන්න තියෙන්නේ. වගුව ඉස්සරහා පාද තුනේ දිග දීලා තියෙනවනේ. ඒ දිගවල් තුන බැලුවා. ඒ කියන්නේ මේ වගුවේ මේ දිගවල් තුන බැලුවා. මොන වර්ගයේ ත්‍රිකෝණයක්ද කියලා මෙතනින් ලිව්වා. ඒ විදිහට.
සුපුනිට වාඩි වෙලා ඉඳලා අමාරුයි වගේ නේ. තව විනාඩියක් දෙනවා. ඇතිනේ? හරි. බලන්නකෝ පාදවල දිගානුව ත්‍රිකෝණ වර්ගීකරණය කරන්න තියෙන්නේ. පළවෙනි වර්ගේ බැලුවාම එක පාදයක් 5යි, එක පාදයක් 2යි, එක පාදයක් 4යි. සමාන ඒවා නැහැ. එහෙනම් මොන ත්‍රිකෝණයක්ද? විෂම ත්‍රිකෝණයක්. දෙවෙනි එක 8.5යි 7යි 4යි. ඒත් පාද සමාන ඒවා නැහැ. එහෙනම් දෙවෙනි එකත් විෂම. තුන්වෙනි එක. හරි දාගන්න හොඳේ. 4.5යි 4.5යි 3යි. පාද දෙකක් සමානයි. එහෙනම් මොකද්ද වර්ගය? සම ද්විපාද. සම ද්විපාද. ඊළඟ හතරවෙනි එක 6යි 7.5යි 8යි. ඒකත් වෙනස්. එහෙනම් විෂම ත්‍රිකෝණයක්. ඊළඟ එක 3.5යි 3.5යි 3.5යි. තුනම සමානයි. එහෙනම් සමපාද ත්‍රිකෝණයක්. ඊළඟට 6යි 8යි 10යි වෙනස්. විෂම. ඊළඟට 5යි 5යි 1යි දෙකක් සමානයි. එහෙනම් සම ද්විපාද. ඊළඟ එක 5.5යි 5.5යි 5.5යි. තුනම සමානයි. එහෙනම් ඒක සමපාද. ඔය විදිහට පාදවල දිග දිහා බලලා අපිට ඒවයි වර්ගීකරණය කරන්න පුළුවන්. මොන වර්ගයටද අයිති කියලා ලියන්න පුළුවන්. ඔයාලට කෝණ වර්ගීකරණය කෝණ අනුව ත්‍රිකෝණ වර්ගීකරණයක් තේරුණාද කියලා බලන්න ඕන නිසා මට ඉක්මනට තව විනාඩි 3ක් දෙන්නම්. 8 වෙනි ප්‍රශ්නෙත් ඉක්මනට කරන්න. 8 වෙනි ප්‍රශ්නය ත්‍රිකෝණ බැලුවා නම ලිව්වා. හොඳ එච්චරයි. පළවෙනි එක මොන වර්ගයකද? දෙවෙනි එක මොන වර්ගයකද? ත්‍රිකෝණ දීලා තියෙනවා 3යි 6යි 9යි. ඉක්මනට ත්‍රිකෝණ වර්ගයේ නම ලියන්න බලලා. ප්‍රශ්නේ කියවලා ඉන්න ඉස්සර වෙලා. කෝණ අනුව වර්ගීකරණය කරන්න තියෙනවා. Sir, ඔව් කවිෂා පොතේද ලියන්නේ? ඔව් පොතේ ලියන්න. එතන ඉඳ නැහැනේ පොතේ ලියන්න. 8 වෙනි ප්‍රශ්නේ 1 කියලා දැම්ම නම ලිව්වා. 2 කියලා දැම්ම නම ලිව්වා. 3 කියලා දැම්ම නම ලිව්වා එහෙනම්. ඔය දෙන ටියුට් ටික ෆයිල් එකකට දාලා පිළිවෙලට තියාගන්න. නැත්තම් පාඩම ඉවරනම් විසි කරලා දැම්මොත් උත්තර විතරයි ප්‍රශ්න නැති වෙනවනේ. ඒ නිසා ෆයිල් එකක් අරගෙන දෙන ටියුට් ටික පිළිවෙලට ඒකට දාලා තියාගන්න. එතකොට ඒකෙන් අරගෙන බලන්න පුළුවන් ඔයාලට විභාගෙට යනකොට එහෙම. ඒ නිසා විසි කරලා දාන්න නැතුව පරිස්සමට අරන් තියාගන්න.
ඒ සස්සරණේ අමාරුද? නෑනේ. කාට හරි තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් කියන්න. තේරුණා වගේ බොරුවට ඉන්න එපා. තේරුන්නේ නැත්තම් කියලා අහලා දැනගන්න ඕනේ. සත්සරණ ඉවරද? නෙත්මි ඉන්දිකා ඉවරද? නෑ සර්. හත්වෙනි එක තේරෙන්නේ. හත්වෙනි එක තේරෙන්නේ. හරි ඒක තියලා ඊටු දෙක කරන්නකෝ. හත්වෙනි එකේ ත්‍රිකෝණ දෙකක් තියෙනවනේ බලමු මේක. සර් ඉවරයි. හරි. හරි. එහෙනම් බලමු නම් ටික. පහත දැක්කෙන එක් එක් ත්‍රිකෝණයේ දී ඇති දත්ත නිරූපණය කර එය සුළු කෝණී ත්‍රිකෝණයක්ද ඍජු කෝණී ත්‍රිකෝණයක්ද නැතහොත් මහා කෝණී ත්‍රිකෝණයක්ද යන්න දක්වන්න. ඉස්සල්ලාම ත්‍රිකෝණය ABC නේ. මොකක්ද නම? 60යි 60යි 60යි. කෝණ තුනම සුළු කෝණ නිසා ABC කියන්නේ සුළු කෝණී ත්‍රිකෝණයක්. සුළු කෝණී ත්‍රිකෝණයක්. දෙවෙනි එක 80යි 30යි 70යි. ඒත් ඔක්කොම සුළු කෝණ. ඒ නිසා දෙවෙනි එකත් සුළු කෝණී ත්‍රිකෝණයක්. තුන්වෙනි එක 65යි 65යි 50යි. ඔක්කොම සුළු කෝණ. ඒ නිසා සුළු කෝණී ත්‍රිකෝණයක්. හතර එකක් ඔන්න අංශක 90යි. ඍජු කෝණයක් තියෙනවා. එහෙනම් හතරවෙනි එක ඍජු කෝණී ත්‍රිකෝණයක්. පස්වෙනි එක ඒත් ඍජු කෝණයක් තියෙනවා. පස්වෙනි එකත් එතකොට ඍජු කෝණී ත්‍රිකෝණයක්. හයවෙනි එක 120ක කෝණයක් තියෙනවා. 90ට වැඩි. 90ට වැඩි කියන්නේ මහා කෝණී ත්‍රිකෝණයක්. හත්වෙනි එක සුපුනි තේරෙන්නේ නැහැ කිව්වා. හත්වෙනි එකේ සුපුනි ත්‍රිකෝණ දෙකක් තියෙනවා නේ. මෙහෙමනේ තියෙන්නේ. එතකොට මේ පැත්ත එක ත්‍රිකෝණයක් මේ පැත්ත එක ත්‍රිකෝණයක්. මේ පැත්තේ ත්‍රිකෝණය අපිට නම් කරන්න පුළුවන්නේ ACN ත්‍රිකෝණය කියලා. එතකොට ACN කියලා අකුරු තුන ලියන්න පුළුවන්. ACN කියන්නේ මොන වර්ගයේ ත්‍රිකෝණයක්ද? N කෝණය ඍජු කෝණයක්නේ. ඒ නිසා ACN කියන්නේ ඍජු කෝණී ත්‍රිකෝණයක්. අනිත් එක නම් කරන්න පුළුවන් කොහමද? ADC කියලා. ADC. ADC කියන්නේ 60යි 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 කෝණ තුනම සුළු කෝණ. එතකොට සුළු කෝණී ත්‍රිකෝණයක්. 8 වෙනි ප්‍රශ්නේ එකක් 130යි. මහා කෝණී. 9 වෙනි එක අන්තිම එක
එකක් ඍජු කෝණයක්. ඍජු කෝණය. ඍජු කෝණය. හරි. ඔය විදිහට ඔයාලට කෝණ ටික දිහා බලලා මොන කෝණයට අදාළ එකක්ද පාද ටික දිහා බලලා මොන පාදවලට අදාළ එකක්ද කියලා ත්‍රිකෝණයේ නම තෝරගන්න පුළුවන් නම් එච්චරයි. හරි. පාඩම තේරිලායි කියන්නේ. ඒ ටික විතරයි උතන තියෙන දෙවෙනි කොටසේ. ත්‍රිකෝණ වර්ගීකරණය. බැලුව ගමන් කියන්න පුළුවන් වෙන්න ඕන පාද අණුව නම් මොන ත්‍රිකෝණයක්ද කෝණ අණුව නම් මොන ත්‍රිකෝණයක්ද මේ තියෙන්නේ කියන එක. එහෙම කියන්න පුළුවන් නම් එච්චරයි. ඊට වඩා මහා ලොකු දේවල් අහන්නේ නැහැ ඔයාලගෙන්. එතකොට ළමයි ඔයාලගේ පාඩම ඉවරයි. පාඩම ඉවරයි. සරල රේඛී තල රූප 1 2 කොටස් දෙකම ඉවරයි. ඔයාලා ගෙදරදී ටියුට් එක අපි පන්තියේදී කරපු ටිකට අමතරව ඉතුරු ටික ඔක්කොම සම්පූර්ණ කරන්න ඕන. එතකොට ටියුට් එකත් ඉවරයි. ඒ කියන්නේ ඔයාලගේ දවස් 4ක් ඉවරයි ක්ලාස් එක. ඊළඟ සතිය අලුත් මාසයක් තියෙන්නේ. ඒතර ඒකටම අලුත් ටියුට් එකක් දෙන්නම්. මේ ගෙදර වැඩ ටික ඔක්කොම සම්පූර්ණ කරගෙන එන්න ඕනේ ඊළඟ දවසේ එනකොට. තව චූටි වෙලාවක් නම් තියෙනවා. කමක් නැහැ අපි පාඩමත් ඉවර නිසා නතර කරමු නේද? අලුත් පාඩම දැන් චුට්ටක් කරලා වැඩකුත් නැහැනේ.